සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බික්ඛු සේවති කං ගන්්වා අද්ද සං ඉත්ති මුජ්ජිතං අපවිද්ධං සුසානස්මින් කජ්ජන්තිං කිමිහි පුටං යං හි ඒකේ ජිගොච්ඡන්ති මතං දිස්වාන පාපකං කාමරාගෝ පාතුරහු අන්ධෝව වසති අහුං ඔරං ඔදන පාකම්හා තම්හාඨානා අපක්කමින් සතිමා සම්පජානෝහං ඒක මන්තං උපාවිසින් තතෝ මේ මනසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨතං තතෝ චිත්තං විමුච්චීමේ පස්ස ධම්ම සුධම්මතං තිස්සෝ විජ්ජා අනුපත්තා කතං බුද්ධස්ස ශාසනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ වටිනා ප්‍රතිඵලය ළඟා කර ගැනීම සඳහා අප තුළ තිබිය යුතුම අංගයක් තමයි වීර්ය කියලා කියන්නේ. ඒ නිසාම තමයි බුද්ධ දේශනාව තුළ වීර්ය බොජ්ජංගයක් හැටියට පෙන්වුවේ. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. ධර්මාවබෝධය පිණිස, නිර්වාණ අවබෝධය පිණිස හේතු වන අංගයක්. ඒ වීර්ය උපදවා ගැනීම සඳහා අප විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බුදුහාමුදුරු පෙන්වුවා. ඒ අතරේ ප්‍රධාන කාරණයක් තමයි වීර්ය උපදවාගෙන ඒ බලාපොරොත්තු සඵලත්වයට පත් කරගත්තු උතුමන් පිළිබඳව විමසීම. අපිට පුළුවන්කමක් තියෙනවා නම් වීර්යෙන් දියුණු වෙච්ච උදවිය පිළිබඳව සොයා බලන්න. ඒ අය පිළිබඳව ලියවුණු පොතපත පරිශීලනය කරන්න. අන්න ඒ පොත්පත් පරිශීලනය කිරීමෙන්, ඒ චරිත පිළිබඳව සොයා බැලීමෙන් අපටත් වීර්ය උපදවා ගන්න, උද්‍යෝගයක් ඇති කරගන්න ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් තමන්ගේ ජීවිත ගමන පිළිබඳ වුණත් කල්පනා කරනකොට ඔබ අධ්‍යාපනය ලබන දරුවෙක් නම් හොඳට සොයලා බලන්න උනන්දුවෙන් ඉගෙනීම සිද්ධ කරපු උදවිය ඉහළට ගිහිල්ලා තියෙන විදිය ගැන. අධ්‍යාපනය සාර්ථක කරගත්තු, විභාගවලින් ඉහළ සාමාර්ථ ලබාගත්තු අය කොයි විදිහේ ගමනක්ද ගිහිල්ලා තියෙන්නේ?
ඒ වගේ තත්වයකට පත්වෙන්න මොනතරම් කැපකිරීම් කරලා තියනවද කියලා හොයන එක වටිනවා. මොකද ඒ සෙවීමම Tamanටත් උද්‍යෝගයේ මතුවෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පුංචි තැනින් පටන්ගෙන ඉහළ ව්‍යාපාරිකයෝ මට්ටමටම පත්වෙච්ච මිනිස්සු ඉන්නවා. පටන්ගෙන තියෙන බොහෝම සුළු විදියට. හැබැයි දැන් මහ පරිමාණයේ ව්‍යාපාරිකයෝ බවට පත්වෙච්ච ධනවතුන් බවට පත්වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්න ඒ අය පිළිබඳව ඔබට හොයන්න පුළුවන් නම් ඒ අය පිළිබඳව ලියවිලා තියෙන පොත්පත් පරිශීලනය කරන්න පුළුවන් නම් Tamanටත් ඒ වගේ ඉහළ තැනකට යන්න ඒ උද්‍යෝගයක් බවට පත් වෙනවා. අන්න ඒ විදියට දියුණුවකට පත්වෙච්ච උදවිය පිළිබඳව සෙවීම අපේ ජීවිත ගමනත් සාර්ථක වෙන්න හේතුවක්. ආධ්‍යාත්මික වශයෙන්ුත් එහෙමයි. නිර්වාණය සලසා ගත්තු බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව කල්පනා කරනවා නම් ඒ ධර්මාවබෝධය ලැබපු බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ හිතේ තිබිච්ච ශක්තිය පිළිබඳව කල්පනා කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකම දියුණුවක් අපේක්ෂා කරනවා නම් ලෞකික දියුණුවක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර දියුණුවක් වෙන්න පුළුවන්. දියුණුව අපේක්ෂා කරන කෙනා දියුණු වෙච්ච අය ගැනයි කල්පනා කළ යුත්තේ. ඔවුන්ගේ ආකල්ප පිළිබඳවයි අපි කල්පනා කළ යුතු වෙන්නේ. නැතුව කම්මැලි ගති ලක්ෂණ තියෙන වෙනසුණු මිනිස්සු ගැන හොයලා වැඩක් වෙන්නේ නැහැ. ඒ අය පිළිබඳව හොයන්න අපිත් විනාශ වෙලා යනවා. අසාර්ථක මිනිස්සුන්ගේ ගමන පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙන්නේ නැහැ. සාර්ථකත්වයට පත්වෙච්ච ඇත්තු පිළිබඳවයි අපි දකින්න ඕන. ඒ අයගේ ආකල්ප බොහොම ශක්තිමත්. ශක්තිමත් ආකල්ප ඇති වෙන විදියට අපි යමු වෙනවා නම් අන්න එයම තමයි අපේ දියුණුවට හේතුව බවට පත් වෙන්නේ. බුද්ධ දේශනාවට අනුව කල්පනා කරනකොට පින්වත්තුනි ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කර ගැනීම සඳහා අපට බොහෝ සෙයින් උපකාර වෙනවා මගඵල නිවනින් සැනසුණු තෙරුන් වහන්සේලා පිළිබඳව දැන ගැනීම. උන්වහන්සේලා කොයි විදියටද කටයුතු කරලා තියෙන්නේ? මොන වගේ වීරයක්ද ඇති කරගෙන තියෙන්නේ? මොනතරම් අභියෝගවලටද මුහුණ දීලා තියෙන්නේ? මෙන්න මේ පිළිබඳව අපිට හොයන්න පුළුවන් නම් අපේ ජීවිතයත් සාර්ථක කරගන්න පුළුවන්. අද මේ උදෑසන අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දක නිකායේ තේර ගාථා පාළියේහි සඳහන් වන වටිනා තේර ගාථාවක්. මේ තේර ගාථාව තමයි රාජදත්ත තේර ගාථා. රාජදත්ත කියන මහරහතන් වහන්සේ ලෝකයට තමන් වහන්සේගේ චරිතයෙන් ආදර්ශයක් ගන්න පුළුවන් විදියට උන්වහන්සේ විසින්ම දේශනා කරපු ගාථා 5ක් තමයි අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ පංචක නිපාතේ සඳහන් වන. මේ රාජදත්ත තෙරුන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලවලදී සසර දුකින් එතරව කෙදිනකෝ නිවන සලසාගත යුතුය කියන ප්‍රාර්ථනාව හිතේ තියාගෙන කුසලයට නැඹුරුව පිනට නැඹුරුව කටයුතු කරපු කෙනෙක්. දැන් මේ භවයේදීත් ඔබත් අපිත් ප්‍රාර්ථනා කරනවා කෙදිනකෝ සසර දුකින් එතරව නිවන් දකින්න. අපේ ප්‍රාර්ථනාව එයයි. මෙන්න මේ නිවන සලසා ගැනීමේ ප්‍රාර්ථනාව ඇතුව පෙර බුදුරජාණන් වහන්සේලාගේ කාල සීමාවලදී නිතර දන් පින්කම් කරමින් ආපු චරිතයක්. එක්තරා බුද්ධෝත්පාද කාලයක, ඒ කියන්නේ බුද්ධ ශූන්‍ය කාලයක සිටු පවුලක උපන්න මේ කුමරා
වනයට ගියපු වෙලාවක කිසියම් කටයුත්තකට වනයට ගියපු වෙලාවක ගහක් මුල වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන එදා බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි අබුද්ධෝත්පාද කාලයක්. නමුත් දර්ශන මාත්‍රයෙන් ඒ ඇතිවෙච්ච ප්‍රසාදය මත මේ පසේ බුදුරජාණන් වහන්සේට පිරිසිදු අඹරැල්ල ගෙඩියක් පූජා කළා. මෙන්න මේ පසේ බුදුරජාණන් වහන්සේට පිරිසිදු අඹරැල්ල ගෙඩිය පූජා කිරීමේ විපාකයෙන් එතෙන් පටන් සසර ගමන තුල ඉපදෙනවා නම් ඉපදුනේ එක්ක දිව්‍ය ලෝකවල එහෙම නැත්නම් මනුස්ස ලෝකවල කියලා සඳහන් වෙනවා. ඉපදිලා තියෙන්නේ දිව්‍ය ලෝකවලයි මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකවල උත්පත්තිය ලැබමින් දිව්‍ය සැප භුක්ති විඳලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉපදෙමින් මනුෂ්‍ය සම්පත් භුක්ති විඳලා තියෙනවා. ඔය විදියට ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සවැත් නුවර වෙළඳ පවුලක ඉපදුනා. සවැත් නුවර වෙළඳ පවුලක ඉපදුණු මේ කුමාරයාගේ නමට ලැබුණේ රාජදත්ත කුමාරයා කියලා. රාජදත්ත කුමාරයා තරුණ වියට පත් වෙනකොට වෙළඳ ව්‍යාපාර කටයුතු මේ තරුණයාගේ පිටට වැටුණා. දැන් මොකද කරන්නේ? රාජදත්ත කියන තරුණ වෙළෙන්දා ගැල් 500ක බඩු පුරවගෙන රජගහ නුවරට යනවා වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදෙන්න. රාජදත්ත කියන තරුණ වෙළෙන්දා ගැල් 500ක බඩු පුරවගෙන පිරිවරත් එක්ක රජගහ නුවරට ගිහිල්ලා වෙළඳාම් කටයුතු වල යෙදෙන අතරේ මේ රාජදත්ත කියන තරුණ වෙළෙන්දට හමු වෙනවා එක්තරා රූමත් ගණිකාවක්. මෙන්න මේ ගණිකාවට හසු වෙච්ච රාජදත්ත තරුණ වෙළෙන්දා දිනකට කහවණු 1000ක් මේ ගණිකාවට දීලා ගණිකාවත් එක්ක සතුටු වෙන්න පුරුදු වුණා. රාජදත්ත කියන තරුණ වෙළෙන්ද දැන් හැමදාම දිනපතාම කහවණු 1000 ගානේ මේ ගණිකාවට දිදි ගණිකාවත් එක්ක සතුටු වෙනවා. කාලය ගත වීමත් එක්ක මොකද වුනේ? රාජදත්තගේ සියලු ධනය විනාශ වුණා. මේ ගණිකාවටම සියල්ලම විනාශ වෙලා ගියා. කන්නවත් දෙයක් නැති වුණා. තමන් සතුව තිබිච්ච ධනය සියල්ලම විනාශ වෙලා ගියා. එදා රාජදත්ත තරුණ වෙළෙන්දට වෙච්ච දේ අද සමාජයේ තරුණයන්ටත් ඕන තරම් වෙනවා. කල්පනා කරලා බලන්න මොන තරම් ඒ වාගේ ප්‍රවෘත්ති අපට අහන්න ලැබෙනවද කියලා. සමහරක් විට මහා ධනස්කන්ධයක් තිබිච්ච මිනිස්සු ඒ වගේ අකුසලයට බරව කටයුතු කරන්න ගිහිල්ලා මහා දුප්පතුන් බවට පත් වෙනවා. රාජදත්තටත් උනේ ඒක. දවසකට කහවණු 1000 දිදි ගණිකාවත් එක්ක සතුටු වුණා වගේ නෙවෙයි. කාලයගේ ගත වීමත් එක්ක ලැබෙන ධනෙන් මේ සතුටු වීමත් එක්ක ධනය සියල්ලම නැත්තටම නැති වෙලා ගියා. ධනය නැත්තටම නැති වෙලා ගියාට පස්සේ සතුටු වෙන්න විදියක් නැහැ, සල්ලි නැහැ. ධනය නැති නිසා දුක මතු වෙන්න පටන් ගත්තා. හිත පුදුම විදියට පීඩණයකට ලක් වුණා. පීඩණයකට ලක් වෙලා කනගාටුවෙන් කම්පාවකටපත් වෙලා ඉන්නකොට මේ රාජදත්ත තරුණ වෙළෙන්දට දකින්න ලැබෙන උපාසකයෝ පිරිසක් වේළුවනාරාමයට යනවා. රාජදත්ත තරුණ වෙළෙන්ද මොකද කළේ? මේ උපාසකයෝ පිටිපස්සෙන් වේළුවනාරාමයට ගියා. එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ මේ උපාසක පිරිසට උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළා. පිරිස කෙළවරේ ඉඳගෙන රාජදත්ත තරුණ වෙළෙන්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කළා. හොඳටම වැටහුණා මේ ලෝකේ යථාර්ථය.
රාජදත්ත කියන තරුණ වෙළෙන්ද කල්පනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මොනතරම් ආශ්චර්යමත්ද. මම මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි විය යුතුයි. පැවිදිවීමේ අපේක්ෂාවෙන් ඒ කටයුතු සම්පූර්ණ කරලා බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි බිමට පත් වුණා. දැන් රාජදත්ත කියන තරුණ වෙළෙන්ද පැවිදි වෙලා රාජදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ දුතංග සමාදන් වෙලා එක්තරා සොහොනක් ආශ්‍රය කරගෙන භාවනාව ප්‍රගුණ කරමින් අසුභය වඩමින් කටයුතු කළා. ඉස්සර භික්ෂුන් වහන්සේලා අමු සොහොන් ආශ්‍රය කරගෙන තමයි වැඩි කාල සීමාවක් වැඩ ඉඳලා තියෙන්නේ. අමු සොහොන් වල ඉඳගෙන මොකද කරන්නේ? අර කුණු වෙන මృత දේහ බල අද වගේ නෙවෙයි. අමු සොහොන් කියලා කියනකොට මිනි ගෙනල්ලා වලලන්නෙත් නැහැ, පුච්චන්නෙත් නැහැ. එහෙම්මම ගෙනල්ලා දාලා යනවා. ජනශූන්‍ය පරිසර තමයි තෝරගත්තේ ඒවට. ඉතින් කුණු වෙනවා, පේනවා. ඒ වගේ තැන්වල විනාශ වන, කුණු වන, පස්වන මලකඳන් දෙස බලමින් තමයි අසුභය වැඩුවේ භික්ෂුන් වහන්සේලා. ඉතින් රාජදත්ත හාමුදුරුවෝ දුතාංග සමාදන් වෙලා අමු සොහොනක් ආශ්‍රය කරමින් භාවනානුයෝගීව වැඩ ඉන්නවා. ඔය අතරෙදී තව සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ රාජදත්ත තරුණ වෙළෙන්දත් එක්ක සතුටු වෙච්ච අර ගණිකාව තවත් තරුණ වෙළෙන්දෙක් ඒ විදියටම තමන්ගේ උවමනාවට හසු කරගෙන හිටියා. ඒ තරුණ වෙළෙන්ද ළඟ තිබිලා තියෙනවා බොහොම වටිනා මණිකක්. මේ ගණිකාව මොකද කරන්නේ? මේ තරුණ වෙළෙන්දව රවට්ටගෙන තමන්ට හිතවත් තව පිරිමි ටිකක් ගෙන්නගෙන අර මණිකක් හිමි, වටිනා මණිකක් හිමි තරුණ වෙළෙන්දව ඝාතනය කළා. ඝාතනය කරලා මණික ගත්තා. ඒ තරුණ වෙළෙන්දාගේ පිරිසට දැනගන්න ලැබුණ මේ ගණිකාව තමයි අපේ ප්‍රධානියව ඝාතනය කරලා මේ මණික අරගෙන තියෙන්නේ. මණික ගන්න උවමනාවට තමයි මේ ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ. අර මියගිය වෙළෙන්ද තරුණයාගේ පිරිස ඔත්තුකාරයෝ යවලා මේ ගණිකාවගේ නිවසට ඇතුල් වෙලා මේ ගණිකාව ඝාතනය කළා. හැබැයි සිරුරට කිසිදු හානියක් කළේ නැහැ. ශරීරයට කැපුම් පාරක්වත් එන්නේ නැති වෙන්න මේ රූමත් ගණිකාව ඝාතනය කළා. ඝාතනය කරලා මේ මිනිස්සු මොකද කළේ? අර සොහොනට ගිහිල්ලා අතහැරියා. රාජදත්ත කියන හාමුදුරුවෝ වැඩ හිටපු සොහොනට තමයි මේ ගණිකාවගේ මල සිරුර ගිහිල්ලා දාන්නේ. දැන් රාජදත්ත කියන හාමුදුරුවෝ භාවනාව ප්‍රගුණ කරන්න මලකඳක් සොයාගෙන යනකොට මේ අලුතෙන් ගෙනාපු රූමත් කාන්තාවකගේ මල සිරුර දැක්කා. හාමුදුරුවෝ කල්පනා කරනවා මට අසුභය වඩන්න, භාවනාව ප්‍රගුණ කරන්න මේ දේහය හොඳයි. හාමුදුරුවෝ බලනකොට දැක්කා තමන් ගිහි කාලේ කහවණු 1000 දිදි සතුටු වෙච්ච ගණිකාවගේ සිරුර. මේ ගණිකාවගේ සිරුර බලාගෙන ඉන්නකොට රාජදත්ත හාමුදුරුවන්ට ඇතිවෙච්ච අදහස මොකක්ද? රාජදත්ත හාමුදුරුවෝ සියලු කෙලෙස් ප්‍රහීන කළ රහත් ඵලයට පත් වෙලා මේ දේශනා කරපු ගාථාවල සඳහන් වෙන්නේ බලන්න පින්වත්නි, බික්ඛු සීවති කං ගන්්වා අද්ද සං ඉත්ති මුජ්ජිතං අපවිද්ධං සුසානස්මින් කජ්ජන්තිං කිමිහි පුටං යංහි ඒකේ jiguchanti මතන් දිස්වාන පාපකං කාමරාගෝ පාතුරහු අන්ධෝව වසති අහු. මොකක්ද මේ රාජදත්ත හාමුදුරුවන්ට උනේ? ලෝකයට දැක්කහම පිළිකුලක් ඇතිවෙන මේ මලකඳ දැකලා රාජදත්ත
හාමුදුරුවන්ට කාමය රාගය පහළ වුණා කියලා කියනවා. බලන්න පින්වත්නි මේ හාමුදුරුවන්ට වෙච්ච දේ. අන් අය පිළිකුල් කරන මලකඳ දැකලා හාමුදුරුවන්ට මොකද උනේ? කාමයේ රාගය පාලනය කරන්න අසුබය වඩන්ට කල්පනා කරපු හාමුදුරුවන්ට අර ගණිකාවගේ දේහය දකින්නකොට මලකඳ දකින්නකොට කාමය රාගය ඇති වෙන්න පටන් ගත්තා. අන්න ඒ කාමයේ රාගය ඇති වෙනකොටම හාමුදුරුව මොකද කළේ? ඔරං ඔදන පාකම්හා තම්හා ඨානා අපක්කමි සතිමා සම්පජානේ නොහං සතිමා සම්පජානෝහං ඒකමන්තං උපාවිසි. හාමුදුරුවෝ ගත්ත ක්‍රියාමාර්ගය ඔබටයි අපටයි හරියට වටිනවා. ඒ වෙලාවේ මේ මලකඳ දෙස බලාගෙන ඉන්නකොට කාමයේ රාගය ඇති වුණා. ඇති වෙච්ච ගමම්ම හාමුදුරුවෝ වටහා ගත්තා මේක මට අනතුරකට හේතුවක්. මොකද්ද මගේ හිතේ ඇතිවෙච්ච මේ පවිටු සිතිවිල්ල? මෙතන හිටියොත් මේ සිතිවිල්ල තව පෝෂණය වෙනවා. ඒ නිසා හාමුදුරුවෝ මොකද කළේ? බොහොම ඉක්මනින් එතනින් ඉවත් වුණා. බොහොම ඉක්මනින් එතනින් ඉවත් වෙලා නැවත සිහිය පිහිටුව ගත්තා. මලකඳ දකින්නකොට කාමයේ වැඩුණා, අන්ධ වුණා. වහා මෙතනින් ඉවත් වෙලා නැවත සිහිය පිහිටුව ගත්තා. නැවත අසුබේ වඩන්න පටන් ගත්තා. කාමයේ ආදීනව පිළිබඳව මෙනෙහි කළා. ඒ මෙනෙහි කිරීමෙන් රාජදත්ත හාමුදුරුවෝ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. මේ තේර ගාථාවෙන් අපට ගන්න තියෙන ආදර්ශය තමයි පින්වත්නි, බලන්න මේ හාමුදුරුවන්ට වෙච්ච දේ අපේ සමාජයේ ජීවත් වෙන ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්. විවිධ හේතුන් නිසා අපේ හිතවල කාමයේ රාගය මතුවෙන්න පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ කාම රාග ආසාවල් පිළිබඳව කල්පනා කරනකොට එක්කෙනාට එක්කෙනා වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ගේ කාම ආසාවල් ලෝක සම්මුතියට එකඟයි. තව සමහර අයගේ කාම ආසාවන් ලෝක සම්මුතියට පටහැනි. සමහර උදවිය හිරේ ගියත් කමන්නේ මම මගේ උවමනාවට අනුව වැඩ කරනවා කියලා පෞකාර වැඩවල යෙදෙනවා. පින්වත්නි, තමන් පළවෙනියට කල්පනා කරන්න ඕන, තමන්ගේ හිත තුල ක්ලේශයක් පෝෂණය වෙනවා නම් රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, මාන්නය වෙන්න පුළුවන්, මෝහය වෙන්න පුළුවන්, මත්වීමක් වෙන්න පුළුවන්. වැරදි නරක නපුරු ක්ලේශයක් හිතේ පෝෂණය වෙනවා නම් වැඩෙනවා නම් රාජදත්ත හාමුදුරුවන්ගෙන් ආදර්ශය ගන්න. මොකද්ද කරන්න ඕන? ඒ කාමයේ වැඩෙන්න, රාගය වැඩෙන්න, ද්වේෂය වැඩෙන්න, මෝහය වැඩෙන්න, මත්වීම වැඩෙන්න හේතු වෙච්ච යම්කිසි දෙයක් තියෙනවා නම් අන්න එතනින් වහාම ඉවත් වෙන්න. ඉවත් වීමයි කළ යුත්තේ. යම් කිසි දෙයක් දිහා බලාගෙන ඉන්නකොට රාගය වැඩෙනවා නම් ඒ දිහා බලාගෙනම ඉන්න පුරුදු වෙන්න එපා. ඒ තුලින් වෙන්නේ රාග ගින්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. එතනින් බැහැරට යන්න. ද්වේෂය මතුවේගෙන එනවනම් මොකද්ද අපි කරන්න ඕන? ද්වේෂය නැමැති ගින්න වැඩි වෙනකොට මහා විනාශයක් වෙන්නේ. වහා මෙතනින් අයින් වෙන්න. රාජදත්ත හාමුදුරන්ට මලකඳ දැක්කහම රාගය ඇති වුණා. වහා මෙතනින් ඉවත් වෙලා ගියා. අන්න ඒ වගේ පවිටු සිතිවිලි තමන්ගේ හිතේ පෝෂණය වෙන්න හේතු වෙන දර්ශනයක් තියෙනවා නම්, ශබ්දයක් තියෙනවා නම් ඒ හැම තැනකින්ම ඉවත් වෙන්න උනන්දු වෙන්න. ඉවත් වෙලා තමන්ට සිහිය පිහිටුව ගන්න පුළුවන් නම් වැරදි පාරවල් වල මිනිස්සු යන්නේ නැහැ. වැරදි දෙයක යෙදී ඉන්නකොට එතනම පැහි ඉන්නකොට තමයි මහා පෞකාර්ය බවට පත් වෙන්නේ. ඒ නිසා ඒව මග හරින්න ඕන. දැන් බලන්න සමහර උදවිය මත්ද්‍රව්‍ය භාවිතා කරන උදවිය රාත්‍රියට 4 ගාතෙන් ගෙදර ගිහිල්ලා
උදේ වෙනකොට වෙරි හිඳුනහම Tamanටම හිතෙන්න ගන්නවා මම මොන මෝඩෙක්ද. ඇඟට අමාරුයි, අපහසුතා බොහෝමයි, හිතනවා මම මොන මෝඩ වැඩක්ද මේ කළේ. ඔන්න උදේ පාන්දර වැඩට යන්න ඉස්සෙල්ලා එයා කල්පනා කරනවා අද නම් මම බොන්නේ නැහැ. බොන්නේ නැහැ කියලා හිතාගෙන වැඩට යන්නේ. වැඩට ගිහිල්ලා ඉන්නකොටත් වැඩ කරනකොටත් හිතේ තියෙනවා අද නම් මම බොන්නේ නැහැ. වැඩ ඇරිලා ගෙදර එනකොටත් හිතනවා මම නම් අද බොන්නේ නැහැ. හැබැයි බලන්න පින්වත්නි, සමහරක් විට එතනට එනකන් අදිෂ්ඨානශීලී වෙන මිනිස්සයා බස් එකෙන් බහිනකොටම බස් නැවතුම් පොළ ඉස්සරහා තියෙන බාර් එකක් නම් මොකද වෙන්නේ? බාර් එක දකින්නකොටම අර උනන්දුව, අර උත්සාහය, මම අද බොන්නේ නැහැ කියලා හිතාගෙන ආපු උද්‍යෝගය නැති වෙලා යනවා. අන්න ඒ උද්‍යෝගය නැති වෙලා ගිහිල්ලා ආයෙත් සැරයක් එදත් බීලා 4 ගාතෙන් ගෙදර යනවා. ඒ වගේ අයට අපි දෙන අවවාදය තමයි ඔබ වැඩ ඇරිලා ගෙදර යනකොට බහින්න බස් නැවතුම් පොලේ ඉස්සරහා තියෙන බාර් එකක් නම් ටිකක් දුර වුණත් කමන්නේ ඊළඟ බස් හෝල්ට් එකකින් බැහැලා ගෙදර යන්න. එය මග හරින්න උනන්දු වෙන්න. එකපාරක යනකොට Tamanට පවිටු මිතුරු ටික හමු වෙනවා නම් ඒ මාර්ගයේ මග හැරලා යන්න. ඒ නිසා Taman උත්සාහ කළ යුතුයි තමන්ගේ ක්ලේශයන් පෝෂණය වෙන තැනින් ඉවත් වෙන්න. කේන්තියක් එනවා නම් එතන රැඳිලා ඉන්න එපා. බලන්න අපේ මිනිස්සු ඒ වගේ තැන්වල රැඳිලා හිටියාම තමන්ගේ තත්වය මතක නැහැ. තමන්ගේ තනතුර මතක නැහැ. තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක මතක නැහැ. තමන් ගුරුවරයෙක්ද තමන්ගේ වෘත්තිය මතක නැහැ. තමන් අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද තමන් දරුවෙක්ද කියන එක මතක නැහැ. බොහොම නොමනා විදියට හැසිරෙනවා. එතනින් ඉවත් වෙලා යන්න. රාජදත්ත තෙරුන් වහන්සේ කාමයේ රාගයේ මතුවෙනකොට එතනින් ඉවත් වෙලා ගියා. ඉවත් වෙලා ගිහිල්ලා සිහිය උපදව ගත්තා. මේ හිමිදිරි පාන්දර සමාජ සංගායනා ධර්ම දේශනාවෙන් අද ඔබට මතක් කරන්නේ උතුම් නිවනින් සැනසුණු මගඵල සලසගත්තු රාජදත්ත මහරහතන් වහන්සේගේ චරිතයෙන් ජීවිතය ආලෝකමත් කරගන්න. කෙලෙස් වඩනකොට වෙනසීමයි සිද්ධ වෙන්නේ. Tamanට විනාශේ ඇති වෙන්නේ. ඒ නිසා කෙලෙස් පාලනය කරන්න කෙලෙස් වැඩෙන දේන් ඉවතට යන්න. එය මග හරින්න. කෙලෙස් දුර්වල කරන ප්‍රඥාව අවදි කරන කටයුත්තෙහි යෙදෙන්න. ඒ සඳහා මහන්සි ගන්න. ඔබව නිවැරදි තැනට ගෙන යන ඇසුරක් ලබන්න. ඒ සඳහා උනන්දුව උත්සාහය ඇතිවීම පිණිස මේ උදෑසන දම් දෙසුම ඔබට උද්‍යෝගයක් බවට ශක්තියක් බවට පත්වේවා. මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ මෙලොව සුව ලබන්ට පරලොව සුව ලබන්න සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සමාජ සංගායනා